පුතේ සුබ දවසක්. පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රචනාවක් කොහොමද නිවැරදි ක්‍රම අනුගමනය කරමින් ලියන්නේ කියන කාරණාව. රචනාව කියන්නේ පුතේ සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය සඳහා අපි නිවැරදි අවබෝධයකින් යුතුව සූදානම් වීම ඉතාමත් වැදගත්. ඒක නිසා රචනාවක් කියන්නේ මොකක්ද? රචනාවක් ලියනකොට අපි කොහොමද රචනාවට අදාළ කරුණු ගොනු කරගන්නේ කියන කාරණාව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රචනාවක් කියලා කියන්නේ යම්කිසි මාතෘකාවක්. ඕගලන්ට දෙනවා විභාගයේදී කිසියම් මාතෘකාවක්. ඒ මාතෘකාවට අදාළව ලියනු ලබන ලේඛනයට අපි කියන රචනාවක් කියලා. අපිට දෙන මාතෘකාවට උචිතව කරුණු ගලපලා අපි ලියන ලේඛනය අපි රචනය කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් පුතේ රචනාවක් ගත්තොත් රචනාවක ප්‍රධාන කොටස් තුනක් අංග තුනක් අන්තර්ගත වෙන්න ඕනේ. පළවෙනි කොටස තමයි ආරම්භය. රචනාවට ආරම්භයක් තියෙන්න ඕනේ. රචනාව පටන් ගැනීමක් තියෙන්න ඕනේ. ඊළඟට අන්තර්ගතය රචනාවේ අදාළ කරුණු ගොනු කර ගැනීම අවසානයක් තියෙන්න ඕනේ. ඉතින් අපි කියන ආරම්භය අන්තර්ගතය අවසානය. ඒතර මේ සැකිල්ල අපේ මනසේ තියෙන්න ඕනේ මොන රචනා මාතෘකාවකට පිළිතුරක් ලියන්න ගියත්. දැන් රචනාවක ආරම්භය කියන්නේ මොකක්ද? රචනා මාතෘකාවට අදාළව කෙටි ප්‍රවේශයක් අපි ගන්න ඕනේ. ඒතර අපි කියනවා රචනාව ආරම්භයේම කරනු ලබන ප්‍රවේශ ඡේදය තමයි අපි ආරම්භය කියලා සලකන්නේ. ඊළඟ ආරම්භයෙන් පස්සේ අන්තර්ගතය. අන්තර්ගතේ පුතේ අපිට රචනාවේ අන්තර්ගතය කරුණු කීපයක් යට. දැන් අපි කියන ඡේද කීපයක් යටතේ ගොනු කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ අවසානය නැවත අවසාන ඡේදය තුල රචනා මාතෘකාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් රචනාව අවසන් කරන්න පුළුවන්. දැන් රචනා සැකිල්ල කියන එක පුතේ අතිශය වැදගත් කාරණාවක්. රචනා සැකිල්ල. මේ රචනා සැකිල්ල පුතේ අපි හරිගස්ස ගන්නේ විභාගයේ අපිට දෙන ප්‍රශ්න පත්‍රයේම රචනා මාතෘකාව ළඟින් අපි කුඩාවට පැන්සලකින් කටු සටහනක් ගා ගන්නවා. මේ රචනාවට මේ මාතෘකාවට අපි ලියන්නේ මොනවද? රචනා සැකිල්ලක් සකස් කරගත්තාම පුතේ අපි ලියන රචනයට අදාළ කරුණු මනා ලෙස සංවිධානය කරගන්න පුළුවන්. හරි? ඒතර ඒක අපේ රචනාව ලිවීමේ කාර්යය තවත් පහසු කිරීමක් බවට පත් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අපේ මාතෘකාව තමයි වැඩිහිටියන්ට සලකමු. ඔන්න අපේ මාතෘකාව උදාහරණ රචනා මාතෘකාව. දැන් මේ මාතෘකාව ඕගලන්ට විභාගයේ දුන්නා කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ මෙන්න මේ විදිහේ සැකිල්ලක් සකස් කරගන්න උනි. ආරම්භය. ආරම්භයේදී අපිට කියන්න පුළුවන් වැඩිහිටියෝ කියලා කියන්නේ කවුද? වැඩිහිටියෝ ගැන අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන්. වැඩිහිටියෝ කියන්නේ කවුද? හරි. දැන් අපි උදාහරණ රචනාවකුත් මෙතන අපි දක්වලා තියෙනවා. අපි ඒක පස්සේ සාකච්ඡා කරමු. එතකොට වැඩිහිටියෝ කියන්නේ කවුද කියලා අපි සාකච්ඡා කරනවා. අන්තර්ගතය දැන් ඔයගලන්ට පේනවා ඇති පුතේ අන්තර්ගතය මම වැඩිහිටියන්ගෙන් ලැබෙන ප්‍රයෝජන පළවෙනි ඡේදයේ. අන්තර්ගතයේ පළවෙනි ඡේදය තුල මම කියනවා වැඩිහිටියන්ගෙන් මේ සමාජයට ලැබෙන ප්‍රයෝජන මොනවද? ඊළඟට වැඩිහිටියන්ට සැලකීම සමාජයෙන් ඈත් වීමට බලපාපු හේතු මොනවද? තුන්වෙනි අන්තර්ගත ඡේදය වැඩිහිටියන් සැලකීම සමාජගත කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? එතකොට අපිට පැහැදිලි රචනාවේ අන්තර්ගතය ප්‍රධාන ඡේද තුනක් ඔස්සේ මම සාකච්ඡා කරනවා. වැඩිහිටියන්ගෙන් මේ සමාජයට ලැබෙන ප්‍රයෝජන මොනවද? වැඩිහිටියන්ට සැලකීම සමාජයෙන් දුරස් වෙන්න ඈත් වෙන්න බලපාන හේතු සාධක මොනවද? ඊළඟට වැඩිහිටියන්ට සැලකීම සමාජගත කරන්න
ගන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ කියන කරුණු ටික අන්තර්ගතය තුල අපි සාකච්ඡාවට ලක් කරනවා. අවසානයේ ඡේදයට අවසානයේ වශයෙන් අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි මේ වැඩිහිටියන් සලකමු කියන රචනා මාතෘකාවට අදාළ පුතේ අපි රචනය ලියනකොට අපේ රචනා සැකිල්ල තුළ ඡේද 5ක් අන්තර්ගත වෙලා තියෙනවා. ආරම්භක ඡේදය, අන්තර්ගතයේ ඡේද 3 සහ අවසාන ඡේදය. ඡේද 5ක් යටතේ අපි රචනයක් සකස් කරගෙන තියෙනවා. දැන් රචනාවක් ලියනකොට අපි අවධානයට ලක් කරන්න ඕන කරුණු මොනවද? පළවෙනි දේ තමයි පුතේ රචනා මාතෘකාවට අනුකූලව රචනා සැකිල්ලක් අපි හදාගන්න ඕනේ. රචනා මාතෘකාව ඔයගලන්ට විභාගයේදී දෙනවා. ඒ දෙන රචනා මාතෘකාවට ගැළපෙන විදිහේ සැකිල්ලක් අපි හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් පුතේ රචනයක් ලියන්න යනකොට රචනා මාතෘකා කීපයක් අපිට දෙනවා. ඒතර අපේ රුචිකත්වය, අපේ කැමැත්ත, අපේ දැනුම් මට්ටම අනුව අපිට උචිත කැමැති රචනා මාතෘකාවක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තෝරගන්න රචනා මාතෘකාවට ගැළපෙන පරිදි අපි රචනා සැකිල්ල හදාගන්න ඕනේ. ඉතින් දැන් ඉඳන්ම ඕගොල්ලෝ උරුපුරුදු වෙන්න ඕනි. රචනයක් ලියනකොට ආවට ගියාට කරුණු ලියනවට වඩා රචනා සැකිල්ලක් සකස් කරගෙන සැකිල්ලට අදාළව කරුණු රචනාවට අන්තර්ගත කිරීමට ඕගොල්ලෝ උරුපුරුදු වෙන්න. එතකොට ඕගලන්ට ඉතාමත් පහසුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ රචනයට ලැබෙන ලකුණු 25 ඉතාමත් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේදී පුතේ ඉතාමත් වැදගත් කාරණාව තමයි රචනයට ලකුණු 25 වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ලැබෙනවා. ඒතර ඒ ලකුණු සංඛ්‍යාවෙන් ඉතා හොඳ ලකුණු මට්ටමක් ලබා ගන්න නම් අපි රචනය මනා සංවිධානාත්මක භාවයකින් යුක්තව ලියන්න ඕනේ. ඒ රචනයේ සංවිධානාත්මක භාවය තීරණය වෙන්නේ රචනා සැකිල්ල මත. ඊළඟට රචනයක් ලියනකොට රචනා සැකිල්ලට අනුව ඡේද බෙදමින් රචනාව ලියන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් ඡේද බෙදන්නේ අපේ සමහර දරුවෝ රචනා ලියනකොට ඡේද බෙදීම ගැන අවබෝධයකින් තොරව අනවබෝධයෙන් ඡේද බෙදන ආකාරයක් සමහර අවස්ථාවලදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් රචනා සැකිල්ලක් සකස් කරගන්න දරුවෙක්ට පුතේ කිසිම අවස්ථාවක ඡේද බෙදීමේ ගැටලුවක් පැන නගින්නේ නැහැ. ඇයි? රචනා සැකිල්ලට අදාළව ඡේද 5ක් අපි මේ රචනා සැකිල්ලට අදාළව ලියනවා. ඊළඟ දේ තමයි අක්ෂර වින්‍යාසය, පද බෙදීම, උක්තාක්‍යාත ගැලපීම, විරාම ලක්ෂණ, පැහැදිලියත් අකුරු කියන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අපි ලියන රචනය උක්තාක්‍යාතයේ ගැලපීම සහිත නිවැරදි අක්ෂර වින්‍යාස, පද බෙදීම් සහිත විරාම ලක්ෂණ සහිත ලේඛනයක් බවට පත්විය යුතුයි. රචනාව ලිවීමේදී ලිඛිත සිංහල භාෂා ව්‍යවහාරය පමණක්ම යොදා ගැනීම අතිශය වැදගත්. හේතුව සමහර දරුවෝ රචනා ලියනකොට මේ කතන භාෂාව, කතා කරන භාෂාවේ වචන අන්තර්ගත කරනවා. පුතේ ඒක කරන්න එපා. ඊළඟ සමහර දරුවෝ ඉංග්‍රීසි භාෂා වචන, ඉංග්‍රීසි භාෂාවේ භාවිත කරන වචන ඒ විදිහටම රචනයක් වශයෙන් ගත්තොත් දැන් සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව රචනයක් ලියන්න කියලා අපි දරුවන්ට දුන්නොත් බොහෝ වෙලාවට ළමයි භාවිතා කරන වචනයක් තමයි Facebook කියන වචනය. දැන් ඒක ඉංග්‍රීසි භාෂා වචනේ ඒ විදිහට යොදන්නේ නැතුව අපිට පුළුවන් පුතේ ඒකට වෙනුවෙන් භාවිත කරන්න මුහුණු පොත කියන වචනය. හරි, මුහුණු පොත කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ඉංග්‍රීසි භාෂා වචන යොදනකොට ඒ වෙනුවට තියෙන යොදා ගන්න පුළුවන් සිංහල භාෂා වචන යොදා ගැනීම ඉතාමත් වැදගත්. ඊළඟට සිංහල භාෂාවේ කතන භාෂා වචන
භාවිත කරමින් ලියන්න එපා. හැම වෙලාවෙම ලිඛිත භාෂා ස්වරූපයෙන් රචනාව ලිවීම ඉතාමත් වැදගත්. දැන් අපි උදාහරණ රචනා සැකිල්ල සහ උදාහරණ රචනාව පිළිබඳව මෙතනදී සලකා බලමු. දැන් වැඩිහිටියන්ට සලකමු තමයි පුතේ රචනාව. අතට ඒකට අපි සැකිල්ල හදාගත්තා. පළවෙනි ඡේදය අපි සාකච්ඡා කරනවා වැඩිහිටියනු කවුරුද කියන එක. දැන් බලන්න අපේ පළවෙනි ඡේදය. වැඩිහිටියන්ට සලකමු. එතකොට රචනාවක් ලියනකොට රචනා මාතෘකාව ලියලා ලියන පෑනෙන්ම තනි ඉරක් ගහලා නැවතීමේ තිතක් තැබීම ඉතාමත් වැදගත්. අපි ලියන රචනාව පුතේ පැහැදිලිව පිළිවෙලට ගොනු කර ගැනීම ඉතාමත් වැදගත්. වැඩිහිටියන් ලෙස හඳුන්වනු ලබන පිරිස අපේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් තම ශක්ති ප්‍රමාණයෙන් විශාල මෙහෙවරක් කොට ජීවිතයේ සැදෑ සමයේ දිවිගවන්නෝය. ඔවුහු සමාජයේ දියුණුවට විශාල සේවයක් කළ අය වෙති. එසේම ඔවුහු අපට වඩා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබා ඇත්තෝය. හරි. එතකොට දැන් අපිට පැහැදිලි ඉතාමත් සරල හැඳින්වීමක් තමයි අපි කරන්නේ. ඒතර අපි සැකිල්ලට අනුව අපි රචනා සැකිල්ල හදාගත්ත වැඩිහිටියෝ කියන්නේ කවුද? ඒතර මෙතනදී අපි පැහැදිලි කරනවා වැඩිහිටියෝ කියලා කියන්නේ අපේ රට සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු වර්තමානයේ තමන්ගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන පිරිස. ඒතර ඒ අය සමාජයේ දියුණුවට වැඩ කරපු අය, ඒ අය විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා තියෙන අය. ඊළඟට අපි කියනවා වැඩිහිටියන්ගෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඇයි අපිට සමාජයකට වැඩිහිටියෝ අත්‍යවශ්‍ය? අපි ඒක සාකච්ඡා කරනවා ඊළඟට. වර්තමානයේ තරුණ වියේ හෝ තරුණ වියේ ඉක්මවි මැදි වයසේ පතුන සියල්ලන් හදා වඩා පෝෂණය කරන ලද්දේ අද වියපත්ව සිටින වැඩිහිටියෝය. සමාජයක වෙසෙන සුළුතර වැඩිහිටි ප්‍රජාව මගින් සමාජයට ලැබෙන ප්‍රයෝජන රාශියකි. සුවිශාල අත්දැකීම් සමුදායක් ලබා සිටින වැඩිහිටියන්ගෙන් අපට අවවාද අනුශාසනා ලබාගත හැකිය. වැඩිහිටියෝ නිරතුරුවම අපට ඕවදන් ලබා දෙති. ඒ අනුව අපගේ ජීවිත ගොඩනගා ගත හැකි වේ. වැඩිහිටියෝ ජනකවි, ජනකතා, ප්‍රස්තාව පිරුළු ආප්තෝපදේශ, යුගලපද යනාදී සාම්ප්‍රදායික ජන සාහිත්‍යාංග පිළිබඳව මන අවබෝධයක් ඇත්තෝ වෙති. ඔවුහු එම දැනුම නොමසුරුව බාල පරම්පරාවට ලබා දෙති. එම නිසා පුරාණ දැනුම පහසුවෙන් නූතන දරුවන්ට දැකගත හැකි වේ. අතීතයේ පැවති විස්තීරණ පවුල් ඒකකය තුළ සීයාට හා ආත්තම්මට විශේෂ භූමිකාවක් හිමි වූ අතර ඔවුන්ට ගෞරවාදරයද ලැබුණි. මුණුබුරු මිනිබිරියන් හැදුනේ ඔවුන් සෙවනේය. පැරණි සංස්කෘතිය, සභ්‍යත්වය, රසවින්දනය අනාගත පරපුරට සම්ප්‍රදානය කිරීමේ භාරදූර කාර්ය ඉටු කරන ලද්දේ වැඩිහිටියන් විසිනි. මේ වැඩිහිටියන් අතීත සමාජය තුළ කරන ලද කාර්ය භාරය මොකක්ද? ඇයි අපිට සමාජයක් වශයෙන් වැඩිහිටියන් අවශ්‍ය වෙන්නේ කියන කාරණාව මෙතනදී අපි සාකච්ඡා කරා. ඊළඟ අන්තර්ගතයේ දෙවනි ඡේදය වැඩිහිටියන් සැලකීම සමාජයෙන් ඈත් වෙන්නේයි කියන කාරණාව. අතීත සමාජය තුළ වැඩිහිටි ප්‍රජාවට සුවිශේෂී තැන හිමි වුවද අද වන විට කුටුම්බයන්හිදී වැඩිහිටියන්ට දක්වන සැලකිල්ල ඉතා පහළ මට්ටමක පවතී. අතීතයේ වැඩිහිටියන්ට සමාජය තුළ තැනක් තිබුණට වර්තමාන පවුල තුළ කුටුම්බය කියන්නේ පවුලට රචනාවක් ලියනකොට අපි භාෂාව භාවිත කරන ආකාරය ඉතාමත් වැදගත්. කුටුම්බයන්හි වැඩිහිටියන්ට දක්වන සැලකිල්ල ඉතා පහළ මට්ටමක පවතී. එසේ වීමට විවිධ හේතු සාධක බලපා ඇත. සමාජ ආර්ථික පරිවර්තනයන් නිසා විස්තෘත පවුල ක්‍රමයෙන් කුඩා න්‍යෂ්ටික පවුලක් බවට පත්ව ඇත. විස්තෘත පවුල සහ න්‍යෂ්ටික පවුල. පවුලේ ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා.
ඒතර විස්තෘත පවුල කියන්නේ පුතේ අම්මා තාත්තා දරුවෝ සහ ආච්චි සීයා නැන්ද මාමා වගේ ඥාති පිරිසක් එක පවුලක් තුල ජීවත් වීම. එක නිවෙසක් තුල ජීවත් වීම. නමුත් වර්තමානයේ සමාජ ආර්ථික පරිවර්තන නිසා විස්තෘත පවුල ක්‍රමයෙන් න්‍යෂ්ටික පවුලක් බවට පත්ව ඇත. මව පියා හා දරුවන් පමණක් ජීවත් වන න්‍යෂ්ටික පවුල තුල වැඩිහිටියන්ගේ ඇසුර ලැබීමට දරුවන්ට අවස්ථාව නොලැබේ. පවත්නා ආර්ථික අර්බුද හමුවේ පියා හා මව දෙදෙනාටම රැකියාවෙන් නියැලීමට සිදු වී ඇත. ඒ නිසා වැඩිහිටියන්ට සැලකීමට වර්තමාන දෙමාපියන්ට නොහැකිය. දෙමාපියන්ගේ ක්‍රියාවන් මගින් දරුවෝ ආභාසය ලබති. ඒ අනුව වර්තමානයේ පවතින කාර්යබහුල සමාජය තුළ වෙසෙන දෙමාපියන්ට තම වැඩිහිටියන්ට සැලකීම සඳහා කාලයක් නොමැත. එමගින් වර්තමාන දර පරපුරද අනාගතයේ තම දෙමාපිය වැඩිහිටියන්ට සැලකීම අතපසු කරනු නොඅනුමානය. මේ සාධක නිසා තම දූ දරුවන්ගෙන් නෑසියන්ගෙන් පිහිටක් නොලාද වැඩිහිටියෝ විශාල සංඛ්‍යාවක් මහා මගට වැටෙති. ඔවුන් සඳහා වැඩිහිටි නිවාස ඉදිවෙයි. තම දූ දරුවන් කුඩා වී සිට හදා වඩාගත් අයුරු මනසින් දකිමින් අසරණතාවයට පත් වැඩිහිටියෝ වැඩිහිටි නිවාසවල දිවිගෙවති. එතකොට මෙතනදී අපි පැහැදිලි කරනවා ඇයි වැඩිහිටියන්ට සැලකීම සමාජයෙන් ඈත් වෙන්නේ. ප්‍රධානම හේතු සාධක දෙකක් තමයි පුතේ වර්තමානයේ පවතින සමාජ ආර්ථික සංස්කෘතික පරිහානිය. ආගම තුළින් අපි ලබන අධ්‍යාපනය අධ්‍යාත්මික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම සහ කුඩා පරම්පරාවට තම වැඩිහිටියන්ගෙන් තම දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ට සැලකීමේ පුරුද්ද නොලැබී යාම මෙතනට ප්‍රධාන හේතු සාධකයක් බවට පත් වෙනවා. සමාජෙත් ඊළඟ පුතේ අපි කතා කරන අන්තර්ගතයේ අවසාන ඡේදය වැඩිහිටියන් සැලකීම සමාජගත කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව. සමාජයෙන් තුරන් වී යන වැඩිහිටියන් සැලකීමේ ධර්ම ගුණය යලි සමාජගත කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසකි. පළමුවෙන්ම වර්තමානයේ දෙමව්පියන් තම දරුවන්ට ආදර්ශයක් වන ආකාරයට තම දෙමාපිය වැඩිහිටියන් සැලකීම කළ යුතුය. එසේම සමාජයේ සිටින දෙමාපිය වැඩිහිටියන් සැලකීම, ගෞරව කිරීම, ආදරය කිරීම යනාදීෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කළ යුතුය. මෙවැනි කටයුතු මගින් සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීමේ ගුණය ප්‍රවර්ධනය කළ හැකිය. අවසානයේ පුතේ නිගමන ඡේදය නැත්නම් අපි කියන සමාලෝචනය අවසානයේ අපි මේ විදිහට සටහන් කරනවා. වැඩිහිටියන් සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන බව අවබෝධ කොටගෙන වැඩිහිටි පරපුර ආදරයෙන් රැක බලා ගැනීමට අදිටන් කරගනිමු. සාමාන්‍යයෙන් පුතේ රචනයක් අවසන් කරනකොට ඒ රචනය අවසන් කිරීමේදී අපි තියෙන්න ඕනි කිසියම් ධනාත්මක සිතුවිල්ල. ධනාත්මක සිතුවිල්ලකින් අපි රචනය අවසන් කරන. ධනාත්මක සිතුවිල්ලක් කියලා කියන්නේ යහපත් දෙයකින්, යහපත් සිතුවිල්ලකින් තමයි අපි රචනයේ අවසානය සනිටුවන් කරන්නේ. පුතේ දැන් මේ විදියට ඔයගලන්ට අභ්‍යාස වශයෙන් මෙතන මම ඉදිරිපත් කරලා තියෙනවා අභ්‍යාස කීපයක්. මම රචනා මාතෘකා සහ රචනා මාතෘකාවට ගැලපෙන රචනා සැකිලි කීපයක් මම සකස් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. රචනා සැකිලි දෙකක් මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි රචනා මාතෘකාව තමයි මාර්ග අනතුරු වළක්වීම. ඒතර පළවෙනියෙන් අපි කියන මාර්ග අනතුරු සිදුවීම ගැන කියනවා. ඒතර වර්තමානයේ අපි රූපවාහිනී වේවා පුවත්පත්වල වේවා වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ මාර්ග අනතුරු පිළිබඳව. ඒතර ඊටමත් ශීඝ්‍රයෙන් සමාජය තුළ දෛනිකව වර්ධනය වෙන සංසිද්ධියක් නැත්නම් සුලභව සිදුවෙන සිදුවීමක් බවට මාර්ග අනතුරු පත් වෙලා තියෙනවා. ඒතර අපි ආරම්භයක් ඒ විදිහට ලබා ගන්නවා. අන්තර්ගතයේ පුතේ අපිට ගොනු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මාර්ග අනතුරු සිදුවීමට හේතු. දැන් මාර්ග අනතුරු සිදුවෙන්න බලපානවා පදිකයන්ගේ වැරදි. පදිකයෝ කියලා කියන්නේ පාර ගමන් කරන පිරිස. සහ රියදුරන්ගේ වැරදි. මේ දෙකම මාර්ග අනතුරු ඇති වෙන්න බලපානවා. ඊට අමතරව
මේ පරිපාලකයෝ නැත්නම් රටේ මේ නීතිය ක්‍රියාත්මක කරන අයගේ හේතුත් වැරදිත් මාර්ග නතුරු සිදු වෙන්න බලපානවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් පාරක මහා මාර්ගයක රිය පෙරහැර නැත්නම් අපි කියනවා රථ හසුරුවන්න ඉන්න පොලිස් නිලධාරියා අවධානයෙන් තොරව ඒ වැඩ කටයුතු සිදු කළොත් එතරම් මාර්ග අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මාර්ගයේ පුතේ තියෙන ඔයගොල්ලෝ දැකලා තියෙනවා මාර්ගයේ දෙපස තැන් තැන් වල අපි කියන මාර්ග සංඥා පෝරු දක්වනවා. මාර්ග සංඥා. ඒ මාර්ග සංඥා වලින් යම් යම් නීති රීති ප්‍රකාශ වෙනවා. සමහර අවස්ථාවල අපි දකිනවා අදාළ තැන්වල නිවැරදි මාර්ග සංඥා පුරු නැහැ. සමහර වෙලාවට ඒ මාර්ග සංඥා පුරු අදාළ වෙලා නැත්නම් ඒවා කැඩිලා බිඳිලා ගිහිල්ලා. ඒතර ඒවා නැවත යථා තත්වයට පත් කරලා නැහැ. ඒතර මේවට හේතු සාධක වෙන්නේ මේ නීති රීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ බලධාරීන්ගේ වැරදි අඩුපාඩු. ඒතර මම ප්‍රධාන හේතු තුනක් කිව්ව පුතේ මාර්ග අනතුරු සිද්ධ වෙන්න. ඒතර ඒ ගැන විස්තර කිරීමක් අපිට කරන්න පුළුවන්. මොනවද? රියදුරන්ගේ නොසලකිලිමත්කම, පදිකයන්ගේ නැත්නම් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ නොසලකිලිමත් භාවය සහ මේ නීති රීති ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බලධාරීන්ගේ දුර්වලතා අඩුපාඩු. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මාර්ග අනතුරුලින් සිදුවන හානි. ප්‍රධාන වශයෙන් පුතේ ජීවිතහානි, දේපලහානි සිද්ධ වෙනවා. හරි. සමහර වෙලාවට මිනිස්සු අවල දුබල තත්ත්වයටපත් වෙන්න පුළුවන්. සමහරලාට මරණයටපත් වෙන්න පුළුවන්. දේපල වලටත් විවිධ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ හානි මොනවද කියන එක අපි විග්‍රහ කරනවා. මාර්ග අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද අපිට? පදිකයෝ වශයෙන්, රියදුරන් වශයෙන් සහ නිලධාරීන් බලධාරීන් වශයෙන් මේ මාර්ග අනතුරු වළක්වා ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අවසානයේදී පුතේ අපිට ඔබේ යෝජනා අදහස් වලින් රචනාව අවසන් කරන්න පුළුවන්. ඊළඟ රචනාව තමයි පරිසරයේ සුරැකීමේ අවශ්‍යතාවය. ඒතර පළවෙනියෙන් අපි පැහැදිලි කරනවා පරිසරය කියන්නේ මොකක්ද? හරි. දැන් අපි පරිසරය පිළිබඳව ඉතාමත් දැඩි අවධානයකින් සාකච්ඡා කරන කාලවකවානුවක් තුල තමයි පුතේ අපි ඉන්නේ. අපි ගස් සිටවීම පිළිබඳව ඊළඟට අපි කතා කරනවා සාගර සම්පත විනාශ වීම. ඒතර මේ සියලුම දේවල් පරිසරය. සමස්ත පරිසරය. ඒතර අපි අවට තියෙන සත්තු, ගස්කොළන්, සාගරයේ ජලාශ, දියඇලි මේ සියල්ලම සමස්තය ලෙස ගත්තම අපිට පරිසරය කියලා අර්ථකථනය කරන්න, නිර්වචනය කරන්න පුළුවන්. ඊළඟ පරිසරයේ විනාශන ආකාරය. හරි. දැන් නොසලකිලිමත් භාවය නිසා විනාශ වෙන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් ජල දූෂණය, වායු දූෂණය. මෙන්න මේ දේවල් නිසා පරිසරය විනාශයටපත් වෙනවා. දැන් මේ පරිසර විනාශය වන ආකාරය ඊළඟ පරිසර විනාශ වෙන්න බලපාන හේතු මොනවද? ඊළඟට පරිසරය ආරක්ෂා කරගත යුත්තේ ඇයි? ඇයි අපි පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ? පරිසරය ආරක්ෂා කරගන්න ඕනිද? ඒක පිළිබඳව අපි කරුණු ගොනු කර ගැනීමක් කරනවා. ඊළඟට පරිසරය ආරක්ෂා කර ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අවසානයේ මේ පිළිබඳව මේ මාතෘකාව පිළිබඳව ඔබේ අදහස්, ඔබේ යෝජනා මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ රචනා අභ්‍යාස දෙක කරන්න. ඊට අමතරව මම ඔයගලන්ට තව අභ්‍යාස කීපයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. රචනා මාතෘකා කීපයක් පුතේ මෙතන මම දීලා තියෙන්නේ. ඒ රචනා මාතෘකාවට අදාළ පළවෙනි රචනා සැකිල්ල හදන්න ඕනේ. ඒතර එහෙම සැකිල්ල හදනකොට ඔයගොල්ලෝ අනුගමනය කරන්න මේ මම අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය. ඒතර මේ විදිහටම රචනය ලියන්න ඉස්සෙල්ලා අපි රචනාව ලියන තැන සැකිල්ල හදාගෙන ඊළඟට අපි රචනය ලියනවා. ඔයගොල්ලෝ වාර විභාගයට පිළිතුරු ලියනකොට පුතේ උත්තර පත්‍රය නැත්නම් අපි කියනවා පිළිතුරු ලියන පිළිතුරු පත්‍රය තුල රචනා සැකිල්ල සකස් කරගත යුතු නැහැ. ඒක ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය සකස් කරගෙන ඒ සැකිල්ලට අනුව තමන් රචනාව ලියන්න පුළුවන්. ඊළඟට අපි අවධානය යොමු කළ යුතු කාරණාව මේ තියෙන මාතෘකාවට අනුකූලව රචනා සැකිලි සකස් කරගෙන ඊට පස්සුව
ඒ අදාළ විදියට කරුණු ගොනු කර ගැනීමෙන් රචනා ලියන්න. එතකොට මම මෙතන රචනා කීපයක් දක්වලා තියෙනවා. එකක් පොත්පත් කියවීමයාගේ තාක්ෂණය මානව යහපත යොදාගත හැක්කේ කෙසේද? කොරෝනා රෝගය මර්ධනය කරමු. ඩෙංගු මාරයා පරදමු. අධ්‍යාපනයේ වැදගත්කම. රූපවාහිනී නිවැරදිව භාවිත කරමු. ක්ෂණික ආහාර භාවිතයේ විපාක. දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම. එතකොට මෙතන මේ තියෙන රචනා මාතෘකා එකින් එකට රචනා සැකිලි සකස් කරගෙන රචනා ලිවීමට හුරු පුරුදු වෙන්න. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා පුතේ රචනා ලිවීම පිළිබඳව යම් අවබෝධයක් 6 7 8 ශ්‍රේණිවල දරුවෝ වන ඕගලන්ට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එතකොට මෙතනදී අපි අවධානයට ගත යුතු කාරණාව තමයි පුතේ අනිවාර්යෙන්ම රචනයක් ලියනකොට රචනා සැකිල්ලක් සකස් කරගෙන විනාඩි 2 3කින් රචනා සැකිල්ලක් සකස් කරගෙන ඊට පස්සේ රචනය ලියන්න හුරු පුරුදු වීම. මේ විදිහට අපි රචනා ලියන්න හුරු පුරුදු වුණොත් අපි රචනා ලියන්න පුරුදු පුහුණු වුණොත් සාමාන්‍ය පෙළ විභාගය වන විට ඔයගොල්ලන්ගේ රචනා ලිවීමේ හැකියාව පුරුද්දක් බවට වර්ධනය වෙනවා. සාමාන්‍ය පෙළ පන්තියේදී ඊටමත් උසස් මට්ටමේ රචනාවන් ලිවීමේ හැකියාව ඔබට ලැබෙනවා. එහෙනම් රචනා ලිවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් රචනා ලියන්න පුතේ වැදගත්ම දේ තමයි රචනා ලියන එකට අපේ දරුවෝ අකමැතියි. අපේ දරුවන්ට එක ආස දෙයක් නෙවෙයි. නමුත් හොඳට මතක තියාගන්න මේකට අපි ආසාවක් ඇති කරගත්තේ නැති වුණොත් අපිට වාර විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයේදී හොඳ ලකුණු මට්ටමකට සිංහල විෂයේ හොඳ ලකුණක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රචනා ගැන අපි කැමැත්තක් ආශාවක් ඇති කරගන්න ඕනේ. අනිත් කාරණාව තමයි පොතපත කියවන්න රචනා ආදර්ශ රචනා කියවමින් කරුණු ගුණ කරන ආකාරය භාෂාව භාවිත කරන ආකාරය අදහස් ප්‍රකාශ කරන ආකාරය ඉගෙනගෙන හොඳ රචනාවක් ලියන්න පුරුදු පුහුණු වෙන්න. දෙයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.